කියන්න බෑ කියලා. එතකොට අපගේ භාග්‍යතුන් වහන්සේ උත්තර දෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා ප්‍රකාශ කරනවා පින්වත් මහණෙනි ඔන්න ඔය වගේමයි යම් සත්වයේ මිනිසුන් අතර උපදිනවා නම් ඒ සත්වයන්ගේ ප්‍රමාණය ඉතාමත්ම ස්වල්පයි කියලා. නමුත් මිනිස් ලොවින් බැහැර වූ අනිත් තැන්වල උපදින්නා වූ යම් සත්වයන් නැත්නම් ඔවුන්ගේ ප්‍රමාණය ඉතාමත්ම වැඩි කියනවා. එතකොට අපි දන්නවා එහෙමනම් අපිටත් තේරෙනවා නේ. ඔව් නියසිලට පස් චුට්ටක් ගත්තාම මේ මහ පොළවේ එතකොට ඉතාමත්ම ස්වල්පයි. අපිට හිතා ගන්නත් බැරි ස්වල්ප ප්‍රමාණයක් තමයි එතකොට නියසිලට ගන්න. එතකොට මහ පොළවේ පස් එක්ක බලද්දි අපිටත් හිතා ගන්න බෑනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට ඒ විදිහට ඒ උපමාව තේරෙන්නේ බලන්න භාග්‍යතුන් වහන්සේ දකින්න හැනම් මේ මනුස්ස ලෝකේ මනුස්සයෙක් කෙනෙක් මිනිසෙක් වෙලා ඉපදෙන්නේ ඉතාමත්ම කලාතුරකින් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අපි මෙන්න මේ විදියට එහෙමනම් මහණෙනි ඉක්මෙන්න ඕන කියලා. අප්‍රමාදීව ධර්මයේම හැසිරෙන්නේ කියලා ඉක්මෙන්න ඕනයි කියලා භාග්‍යතුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලාට අවවාද කරනවා. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ නමක් පහළ වීමෙන් මේ සසරේ යන ගමන කෙටි වෙන ආකාරයට භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. ධර්මයේමයි හැසිරෙන්න කියන්නේ. භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වීම හැම කෙනෙකුටම මේ නිවන් අවබෝධ කරගන්න හේතුවක් වෙනවා. ඉතින් අද දවසේදී අපි හැම කෙනාටමත් මේ විදිහට පින් රැස් කරගන්න මේ සසරෙන් එතෙර වෙන්නා වූ ධර්මයක් ගැන කතා කරන්න ලැබෙන්නේ අපි සසරේ කරපු පින් නිසාමයි. ඉතින් අපි සියලු දෙනාට බොහෝසේ පින් රැස් වෙන දෙයක් තමයි මේ අපි අද දවසේ එකතු වෙලා මේ කරන්නේ. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙමින් ධර්මයේම හැසිරෙන්න කියලා ප්‍රකාශ කරන්නේ මේ ධර්මයේ වටිනාකම දන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට ශාස්ත්‍රඥ වහන්සේ ධර්මයේ වටිනාකම දන්න නිසාමයි කියන්නේ ධර්මයේම හැසිරෙන්න කියලා. ඉතින් අපි සියලු දෙනාටමත් මේ උතුම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළ උතුම් ධර්මයේ හැසිරීලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න මේ රැස් කරපු සියලු පින් හේතු වේවා වාසනාව වේවා උපකාරම වේවා සාදු සාදු සාදු. ඉතින් අපි වෙනදා වගේම අදත් උතුම් සූත්‍ර දේශනාව අපි ඉගෙන ගනිමු. අපි අද දවසේදී අපි ගිය සතියේ නැවත වතාවක් ඉගෙන ගත්තා මහා වේදාල සූත්‍රය. ඉතින් මේ චූල වේදාල සූත්‍රය අපි මීට කලින් සතිය දවසක කතා කළා. හැබැයි මේ චූල වේදාල සූත්‍රයේ තුන් දහම් කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට මතක තබා ගැනීමට. ඒ වගේම අපගේ මතකයේ තියෙන දේවල් මතකේ අලුත් කර ගැනීමටත් ගොඩාක් උපකාර වන සූත්‍ර දේශනාවක් තමයි මේ චූල වේදාල සූත්‍රය. ඉතින් අද දවසේ අපි මේ උතුම් සූත්‍ර දේශනාව කියවමු. හොඳයි අද දවසේ මුලින්ම පළවෙනි පිටුව කියවන්නේ විපුල අයියා. ඒ වගේම දෙවෙනි පිටුවයි තුන්වෙනි පිටුවයි කියවන්නේ සුපුන් මල්ලිත් මීනනගේ. ඒ වගේම හතරවෙනි පිටුව කියවන්නේ උදේනි අක්කා. හතරවෙනි පිටුව උදේනි අක්කා කියවන්නේ. ඒ වගේම තෙරුවන් සරණයි උදේනි අක්කේ. තෙරුවන් සරණයි මල්ලි. හරි මල්ලි මට පුළුවන් කියවන්න. හොඳයි අක්කේ නම බුද්ධාය. හොඳයි පස්වෙනි පිටුවයි හයවෙනි පිටුවයි කියවන්නේ සංජීව අයියයි ප්‍රියන්ති අක්කයි. එතකොට හත්වෙනි පිටුව කියවන්නේ සම්පත් අයියා. ඒ වගේම අටවෙනි පිටුව කියවන්නේ නලින්ද. තෙරුවන් සරණයි නිලුපක්කේ. .
හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණක් අක්කට කියවන්න පුළුවන්කමක් තියනවද කොහොමද අක්කේ? අද අමාරුයි මල්ලි, තාම පොඩි දෙන්න නිදි නෑ මල්ලි. හොඳයි අක්කේ. හොඳයි අක්කා අහගෙන ඉන්නේ නං. මල්ලි. හොඳයි අක්කේ. කමන්නේ අක්කා අහගෙන ඉන්නකෝ මේ අපි ආයෙ පුළුවන් වෙලාවට සම්බන්ධ වෙමු අක්කේ. හොඳයි මල්ලි. හොඳයි අක්කට ගොඩක් පින්. නම බුද්ධාය. නම ගොඩක් බුද්ධාය. පින් මල්ලි. නම බුද්ධාය. තෙරුවන් සරණයි අනෝමක්කේ. තෙරුවන් සරණයි මල්ලි. අක්කට කියවන්න පුළුවන්කමක් තියනවනේ අක්කේ. පුළුවන්. හොඳයි අක්කේ. නම බුද්ධාය. මම 9 වෙන පිටුවද? අක්කා 9 වෙනි පිටුව කියවන්නේ නා. තෙරුවන් සරණයි අක්කේ. තෙරුවන් සරණයි. හොඳයි නම බුද්ධාය. හොඳයි එහෙමනම් පළවෙනි පිටුව විපුල අයියා, දෙවෙනි පිටුවයි තුන්වෙනි පිටුවයි මීනනංගි සුපුන් මල්ලිත් මීනනංගිත්, හතරවෙනි පිටුව උදේනි අක්කා, පස්වෙනි පිටුවයි හයවෙනි පිටුවයි සංජීව අයියයි ප්‍රියන්ති අක්කයි, හත්වෙනි පිටුව සම්පත් අයියා, අටවෙනි පිටුව නලින්ද, නවවෙනි පිටුව අනෝම අක්කා, 10 වෙනි පිටුව මම කියවන්න. අපි මේ ආකාරයට මේ උතුම් සූත්‍ර දේශනාව අද දවසේදීත් කියවමු. අද දවසේ සූත්‍ර දේශනාව තමයි චූල වේදල්ල සූත්‍රය. හොඳයි විපුල අයියේ, අයියට පුළුවන් එමනම් පටන් ගන්නයි. නම බුද්ධාය. නමෝ බුද්ධාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඒ භාග්‍යවත් වූ රහත් වූ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අවුරුදු 2600කට පෙර අපගේ සාතුන් වහන්සේ මේ කියන සුන්දර දේශනාව අනුමත කොට වදාලා. ඉතින් මේ මොහොතේ මේ වන විට මේ වගේ සුන්දර දේශනාවක් කියවලා අහලා පින් රැස් කරගන්න ඇති මනුස්ස ලෝකයේ. ඇත්තටම මේ අප කීප දෙනා විතරයි. ඉතින් මේක ඊටාම දුර්ලභ අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මයක් මේ විදිහට විවෘත කරන්න අවස්ථාව ලැබෙනවා කියලා කියන්නේ ලේසි පහසු පිනක් නොවේ. නේ ඔකේ ගොඩාක් දේවල් අපිට ඉගෙන ගන්න තියෙනවා. ඒ ඉගෙන ගන්න දේවල් අතරින් බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය ඉගෙන ගන්න තියෙනවා කියලා කියන්නේ ඒක මේ ලේසි පහසු පිනක් නොවේ. ඒක නිසා තමයි සුළු පිරිසකට ඒ අවස්ථාව උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි එහෙනම් මේ භාගතුන් වහන්සේ වදාළ සුන්දර ධර්මයේ සඳහන් වෙලා තියෙන ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකාය 1 කියන පොත් වහන්සේගේ චූල යමක වර්ගයට අයිති වෙන ඒ සුන්දර දේශනාව මේ විදිහට විවෘත කළා කියවලා පින් රැස් කරගමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. චූල වේදල්ල සූත්‍රය ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම මාහට අසන්ට ලැබුණේ මේ විදිහටයි. ඒ දවස්වල භාගතුන් වහන්සේ වැඩ සිටියේ රජගහ කලන්දක නිවාපනම් වේළුවනාරාමේ. එදා විසාකා උපාසකතුමා ගිහි කල තම බිරිඳ වූ දම්බදින්නා භික්ෂුණිය බැහැ දකින්න ගියා. ගිහින් ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ පැත්තකින් වාඩි වුණු විසාකා උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණියගෙන් මෙහෙම විමසුවා. ප්‍රශ්නය: පින්වත් ආර්යාවනි,
සක්කාය කිය වචනේ ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවනි සක්කාය කියන වචනයෙන් භාගතුන් වහන්සේ වදාළේ පිළිතුර ආයුෂ්මත් විසාක. මේ සක්කාය කියන වචනයෙන් භාගතුන් වහන්සේ වදාළේ පංච උපාදානස්කන්ධය ගැනයි. එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන මේයි. ආයුෂ්මත් විසාක මේ පංච උපාදානස්කන්ධයටයි භාගතුන් වහන්සේ සක්කාය කියලා වදාළේ. සාදු සාදු ආර්යාවනි කියලා විසාක උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණීගේ සනෝදා යළිත් ධම්මදින්නා භික්ෂුණීගෙන් තවදුරටත් විමසුවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. ත්‍රිවංශ සරණයි. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. පින්වත් ආර්යාවනි ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි සක්කාය හටගන්නවා සක්කාය හටගන්නවා කියලා වචනයක් ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවනි භාග්‍යතුන් වහන්සේ සක්කාය හට ගැනීම යනුවෙන් වදාළේ කුමක් ගැනද? පිළිතුර ආයුෂ්මත් විසාක යලිත් භවයක් හැදෙන පුනබ්භවිකා ආස්වාදයෙන් නැලෙන නන්දිරාග සහගතා ගිය ගිය තැන් සතුටින් පිළිගන්නා සත්‍ය සත්තාවි නන්දනි යම් තණ්හාවක් ඇද්ද? ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවයි. ආයුෂ්මත් විසාක භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිවිධ තණ්හාවටයි සක්කාය හට ගැනීම යනුවෙන් වදාළේ. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි සක්කාය නිරුද්ධ වීම සක්කාය නිරුද්ධ වීම කියන වචනය ධර්මයේ සඳහන් වෙනවා. සක්කාය නිරුද්ධ වීම යනුවෙන් භාග්‍යතුන් වහන්සේ වදාළේ කුමක් ගැනද? පිළිතුර ආයුෂ්මත් විසාක ඒ ත්‍රිවිධ තණ්හාවේම ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් ඇද්ද? අත්හැරීමක් ඇද්ද? දුරුවීමක් ඇද්ද? නිදහස් වීමක් ඇද්ද? ආලය දුරු කිරීමක් ඇද්ද? ආයුෂ්මත් විසාක මේ තණ්හාව නැති කිරීමයි භාග්‍යතුන් වහන්සේ සක්කාය නිරුද්ධ වීම යනුවෙන් වදාළේ. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල යන වචනය ධර්මයේ සඳහන් වෙනවා. පින්වත් ආර්යාවනි සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ කුමක්ද? පිළිතුර ආයුෂ්මත් විසාක සක්කාය නිරුද්ධ වීමේ වැඩපිළිවෙල හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ආර්ය ශ්‍රාන්තික මාර්ගයමයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවායි. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයටද? එහෙම නැත්නම් උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් බැහැර දෙයකටද? පිළිතුර ආයුෂ්මත් විසාක
උපාදාන කියන්නේ පංච උපාදානස්කන්ධයට නොයි. ඒ වගේම උපාදාන කියන්නේ පංච උපාදානස් පැහැර දෙකටත් නොයි. අයිස්මත් විශාක පංච උපාදානස්කන්ධය ගැන කැමැත්තෙන් ඇලීමක් චන්දරාගු ඇද්ද? ඒක තමයි එතන තියෙන උපාදානය. ප්‍රශ්නය පින්වත් ආර්යාවෙනි, සක්කාය දිට්ඨිය ඇතිවන්නේ කොහොමද? පිළිතුර ආයුෂ්මත් විශාක අශෘතවත් පු탁ජනෙක් ඉන්නවා. ආර්යයන් වහන්සේලාව හඳුනන්නේ නැහැ. ආර්ය ධර්මයක් තේරුම් ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධර්මයක හැසිරෙන්නේ ඉක්මෙන්නේ නැහැ. සත්පුරුෂයන් හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේ පුහුණු වෙන්නේ නැහැ. සාදු 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 සාදු. ඉතින් මේ අශෘතවත් පෘථග්ජනයා රූපය ආත්මය කියලා මුලාවෙන් දකිනවා. ආත්මය රූපවත්ය කියලා මුලාවෙන් දකිනවා. රූපය තිබෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තිබෙන්නේ රූපය තුල කියලා මුලාවෙන් දකිනවා. විඳීම ආත්මය කියලා මුලාවෙන් දකිනවා. ආත්මය විඳීමෙන් හටගත්ත දෙයක් කියලා මුලාවෙන් දකිනවා. විඳීම තියෙන්නේ ආත්මය තුලයි කියලා මුලාවෙන් දකිනවා. විඳීම් තුලයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. සංඥාව ආත්මය කියලා මුලාවෙන් දකිනවා. ආත්මය සංඥාවෙන් හැදිලා තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. සංඥාව තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තියෙන්නේ සංඥාව තුල කියලා මුලාවෙන් දකිනවා. සංස්කාර ආත්මය කියලා මුලාවෙන් දකිනවා. සංස්කාර වලින් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. සංස්කාර තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තියෙන්නේ සංස්කාර තුල කියලා මුලාවෙන් දකිනවා. විඥාණය ආත්මය කියලා මුලාවෙන් දකිනවා. විඥාණයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකිනවා. විඥාණය තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකිනවා. ආත්මය තියෙන්නේ විඥාණය තුල කියලා මුලාවෙන් දකිනවා. ආයුෂ්මත් විසාක ඔන්න ඔය විදිහටයි සක්කාය දිට්ඨිය ඇතිවන්නේ. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි, සක්කාය දිට්ඨිය ඇති නොවන්නේ කොහොමද? පිළිතුර ආයුෂ්මත් විසාක ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් ඉන්නවා. ඔහු ආර්යයන් වහන්සේලාව හඳුනනවා. ආර්ය ධර්මයේ තේරුම් ගන්නත් දක්ෂයි. ආර්ය ධර්මයේ හික්මෙනවා. සත්පුරුෂයන්ව හඳුනනවා. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නත් දක්ෂයි. සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. ඔහු රූපේ ආත්මය කියලා මුලාවෙන් දකින්නේ නැහැ. රූපයෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකින්නේ නැහැ. රූපේ තිබෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආත්මය තිබෙන්නේ රූපය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි.
සාදු සාදු සාදු. විඳීම ආත්මය කියලා මුලාවෙන් දකින්නේ නැහැ. විඳීමෙන් හටගත් ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආත්මය තුලයි විඳීම තියෙන්නේ කියලා මුලාවෙන් දකින්නේ නැහැ. විඳීම තුලයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංඥාව ආත්මය කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංඥාවෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංඥාව තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආත්මය තියෙන්නේ සංඥාව තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංස්කාර ආත්මයයි කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංස්කාර වලින් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකින්නේ නැහැ. සංස්කාර තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආත්මය තියෙන්නේ සංස්කාර තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. විඥානය ආත්මයයි කියලා මුලාවෙන් දකින්නේ නැහැ. විඥානයෙන් හැදිච්ච ආත්මයක් තියෙනවා කියලා මුලාවෙන් දකින්නේ නැහැ. විඥානයේ තියෙන්නේ ආත්මය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආත්මය තියෙන්නේ විඥානය තුල කියලා මුලාවෙන් දකින්නේ නැහැ. ආයුෂ්මත් විශාක. ඔන්න ඔය විදිහටයි සක්කාය දිට්ඨිය නැතුව යන්නේ. ප්‍රශ්නය. පින්වත් ආර්යවනි. මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ? පිළිතුර. ආයුෂ්මත් විශාක. ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් මේකමයි. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේවටයි. ප්‍රශ්නය. පින්වත් ආර්යවනි. ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛ්‍යාතයක්. හේතුඵල ධර්මෙන් සකස් වූ දෙයක්ද? නැත්නම් අසංකතයක්. හේතුඵල ධර්මෙන් සකස් නොවූ දෙයක්ද? පිළිතුර. ආයුෂ්මත් විශාක. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සංකතයකි. ප්‍රශ්නය. පින්වත් ආර්යවනි. ස්කන්ධ තුල හැදිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද? එහෙම නැත්නම් ස්කන්ධ තුලින්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය හැදිලා තියෙන්නේ. පිළිතුර. ආයුෂ්මත් විශාක. ස්කන්ධ තුන හැදිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නෙවෙයි. ආයුෂ්මත් විශාක. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ස්කන්ධ තුනෙන් හැදිලා තියෙන්නේ. ආයුෂ්මත් විශාක. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මාර්ගාංක තියෙන්නේ සීලස්කන්ධයේ. සමාධි ස්කන්ධයට ඇතුළත් වන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංගයි. ප්‍රඥා ස්කන්ධයට ඇතුළත් වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන මාර්ගාංගයි. සාදු සාදු සාදු. පින්න ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කල්යාණ මිත්‍රයන්ට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිත්‍රයන් අවසරයි. ප්‍රශ්නය. පින්වත් ආර්යවනි. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨියට මුල් වෙන අරමුණ කියන්නේ මොනවාද? සමාධි පරික්කාර කියන්නේ මොනවාද? සමාධිය වඩනවා කියන්නේ මොකද්ද? පිළිතුර. ආයුෂ්මත් විශාක. කුසල් සිතක් සම් එකඟ බවක් ඇද්ද? මේක තමයි සමාධිය. සමාධියට මුල් වෙන අරමුණු කියන්නේ සතර සතිපට්ඨානයයි. සමාධි පරික්කාර කියලා කියන්නේ සතර සම්‍යක්පදාන වීර්යයටයි. සමාධිය වැඩිම කියලා කියන්නේ ඔය චිත්ත ඒකාග්‍රතාවය සතර සතිපට්ඨානයක් සතර සම්‍යක්පදානයක් විතර පුරුදු කිරීමයි වැඩිමයි බහුල වශයෙන් වැඩිමයි. ප්‍රශ්නය. පින්වත් ආර්යවනි. සංස්කාර කොච්චර තියෙනවද? පිළිතුර. ආයුෂ්මත් විශාක. සංස්කාර 3ක් තියෙනවා. ඒ කියන්නේ කාය සංස්කාර,
වචී සංස්කාර, චිත්ත සංස්කාර කියන මේවායි. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, කාය සංස්කාර කියන්නේ මොනවාද? වචී සංස්කාර කියන්නේ මොනවාද? චිත්ත සංස්කාර කියන්නේ මොනවාද? පිළිතුර. ආයුෂ්මත් විශාක. කාය සංස්කාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වලට. වචී සංස්කාර කියන්නේ විතක්ක ਵਿਚාර වලටයි. චිත්ත සංස්කාර කියන්නේ සංඥා විදීම් වලටයි. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, ආස්වාස ප්‍රාස්වාස වලට කාය සංස්කාර කියන්නේ මොකද්ද? විතර්ක විචාර වලට වචී සංස්කාර කියන්නේ මොකද? සංඥා විදීම් වලට චිත්ත සංස්කාර කියන්නේ මොකද? පිළිතුර. ආයුෂ්මත් විචාක. ආස්වාස ප්‍රාස්වාස කායික දෙයක්ද? ඒවා බැඳිලා තියෙන්නේ කයටයි. ඒ නිසායි ආස්වාද ප්‍රාස්වාස වලට කාය සංස්කාර කියන්නේ. ආයුෂ්මත් විචාක. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ හිතින් විතක්ක ਵਿਚාර කරන එක. ඊට පස්සේ තමයි වචන කතා කරන්නේ. ඒ නිසායි විතක්ක ਵਿਚාර වලට වචී සංස්කාර කියන්නේ. සංඥා වේදනා දෙක හිතට අයිති. ඒවා හිත හා බැඳිලායි තියෙන්නේ. ඒ නිසාමයි තමයි සංඥා වේදනාවට චිත්ත සංස්කාර කියන්නේ. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, සංඥා වේදක නිරෝධ සමාපත්තියට සමවදින්නේ කොහොමද? සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පිළිතුර. ආයුෂ්මත් විශාක. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුවට මෙහෙම හිතෙන්නේ නැහැ. මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින්න ඕන. එහෙමනම් දැන් මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදිනවා. ඔන්න දැන් මම සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා. නමුත් ඒ භික්ෂුවගේ හිත කලින්ම ඒ විදියට දියුණු කරලායි තියෙන්නේ. ඒ නිසායි නිරෝධ සමාපත්තියට සුදුසු විදියට සිත සකස් වෙන්නේ. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවැදුණු භික්ෂුව තුළ ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ මොනවද? කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද? පිළිතුර. ආයුෂ්මත් විශාක. සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවදින භික්ෂුව තුළ ඉස්සෙල්ලාම නිරුද්ධ වෙන්නේ වචී සංස්කාර. ඊට පස්සේ නිරුද්ධ වෙන්නේ කාය සංස්කාර. ඊට පස්සේ නිරුද්ධ වෙන්නේ චිත්ත සංස්කාර. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්නේ කොහොමද? පිළිතුර. ආයුෂ්මත් විශාක. සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට මෙහෙම හිතෙන්නේ නැහැ. මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින්න ඕන. එහෙමනම් මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඔන්න මං සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිට්ටා කියලා. නමුත් ඒ භික්ෂුව තුළ නිරෝධ සමාපත්තියෙන් නැගිටින විදියට කලින්ම සිත සකස් කරලායි තියෙන්නේ. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුවට ඉස්සෙල්ලාම ඇති වෙන්නේ මොනවද? කාය සංස්කාරද, වචී සංස්කාරද, චිත්ත සංස්කාරද? පිළිතුර. ආයුෂ්මත් විශාක. සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැගිටින භික්ෂුව තුළ ඉස්සෙල්ලාම ඇති වෙන්නේ චිත්ත සංස්කාර. ඊට පස්සේ ඇති වෙන්නේ කාය සංස්කාර. ඊට පස්සේ ඇති වෙන්නේ වචී සංස්කාර. ප්‍රශ්නය. පින්වත් ආර්යවරුනි,
නිරෝධ සමාපත්තියෙන් නැගිට භික්ෂුවගේ සිතට දැනෙන්නේ කොයි ආකාරයේ ස්පර්ශද? සාදු සාදු සාදු. පෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. පිළිතුර. ආයස්මත් විසාක නිරෝධ සමාපත්තියෙන් නැකිට භික්ෂුවට තුන් ආකාරයක ස්පර්ශයක් දැනෙනවා. ශුන්්‍යත ස්පර්ශය වෙනවා. අනිමිත්ත ස්පර්ශය වෙනවා. අපනිහිත ස්පර්ශය වෙනවා. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැකිට භික්ෂුවගේ සිත යොමු වෙලා තියෙන්නේ මොනවාටද? නැඹුරු වෙලා තියෙන්නේ මොනවාටද? පිළිතුර. ආයස්මත් විසාක සංඥා වේදිත නිරෝධ සමාපත්තියෙන් නැකිට භික්ෂුවගේ සිත මානසික විවේකයටයි නැඹුරු වෙලා තියෙන්නේ. මානසික විවේකයටයි යොමු වෙලා තියෙන්නේ. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, විඳීම් කීයක් තියෙනවාද? පිළිතුර. ආයස්මත් විසාක විඳීම් 3ක් තියෙනවා. සැප විඳීම්, දුක් විඳීම්, දුක් සැප රහිත විඳීම් කියලා. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, සැප විඳීම කියන්නේ මොකක්ද? දුක් විඳීම කියන්නේ මොකක්ද? දුක් සැප රහිත විඳීම කියලා කියන්නේ මොකක්ද? පිළිතුර. ආයස්මත් විසාක කායිකව හෝ මානසිකව හෝ යම් කිසි සැපක් මිහිරක් විඳිනවා නම් ඒක තමයි සැප විඳීම. ආයස්මත් විසාක කායිකව හෝ මානසිකව හෝ යම් කිසි දුකක් අමිහිරි බවක් විඳිනවා නම් ඒක තමයි දුක් විඳීම කියන්නේ. ආයස්මත් විසාක කායිකව හෝ මානසිකව හෝ යම් කිසි විඳීමක් නැති අමිහිරි නැති විඳීමක් විඳිනවා නම් ඒක තමයි දුක් සැප රහිත විඳීම. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, සැප විඳීමේ තියෙන සැපය මොකද්ද? දුක මොකද්ද? දුක් විඳීමේ තියෙන දුක මොකද්ද? සැපය මොකද්ද? දුක් සැප රහිත විඳීමේ තියෙන සැප මොකද්ද? දුක මොකද්ද? පිළිතුර. ආයස්මත් විසාක සැප විඳීම පැවතීමයි සැපය. ඒ සැප විඳීම වෙනස් වීමයි දුක. දුක් විඳීමේ පැවතීමයි දුක. දුක් විඳීම වෙනස් වීමයි සැපය. දුක් සැප රහිත විඳීම අවබෝධ වීමයි සැපය. ඒක අවබෝධ නොවීමයි දුක. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, සැප විඳීමේදී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක්ද? දුක් විඳීමේදී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක්ද? දුක් සැප රහිත උපේක්ෂා විඳීමේදී සිත තුළ බැසගන්නේ කොයි අනුසයක්ද? සාදු සාදු සාදු. පෙරුවන් සරණයි සියලු දෙනාට. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේම අවසරයි. පිළිතුර. ආයුෂ්මත් විසාක සැප විඳීමේදී සිත තුළ බැසගන්නේ රාග අනුසයයි. දුක් විඳීමේදී සිත තුළ බැසගන්නේ පටිඝ අනුසයයි. දුක් සැප රහිත උපේක්ෂා විඳීමේදී සිත තුළ බැසගන්නේ අවිද්‍යා අනුසයයි. ප්‍රශ්නය. පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමකදීම සිත තුළ රාග අනුසයක් බැසගන්නවාද? හැම දුක් විඳීමකදීම සිත තුළ
පටිඝානුසයක් බැස ගන්නවාද? දුක් සැප රහිත හැම විදීමකදීම සිත තුල අවිද්‍යා අනුසයක් බැස ගන්නවාද? පිළිතුර නෑ ආයුෂ්මත් විසාක. සෑම සැප විඳීමකදීම සිත තුල රාග අනුසයක් බැසගන්නේ නැහැ. හැම දුක් විඳීමකදීම සිත තුල පටිඝ අනුසයක් බැසගන්නේ නැහැ. හැම දුක් සැප රහිත විඳීමකදීම සිත තුල අවිද්‍යා අනුසයක් බැසගන්නේ නැහැ. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි, සැප විඳීමක් තුලින් ඇතිවෙන කොයි දේද නැති කරන්න ඕනේ? දුක් විඳීමක් තුලින් ඇතිවෙන කොයි දේද නැති කරන්න ඕනේ? උපේක්ෂා විඳීමක් තුලින් ඇතිවෙන කොයි දේද නැති කරන්න ඕනේ? පිළිතුර ආයුෂ්මත් විසාක. නැති කරන්න තියෙන්නේ සැප විඳීම තුලින් ඇතිවන රාග අනුසයයි. නැති කරන්න තියෙන්නේ දුක් විඳීම තුලින් ඇතිවන පටිඝ අනුසයයි. නැති කරන්න තියෙන්නේ උපේක්ෂා විඳීම තුලින් ඇතිවන අවිද්‍යා අනුසයයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි, හැම සැප විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු රාග අනුසයක් තියනවාද? හැම දුක් විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු පටිඝ අනුසයක් තියනවාද? හැම උපේක්ෂා විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු අවිද්‍යා අනුසයක් තියනවාද? පිළිතුර නෑ ආයුෂ්මත් විසාක. හැම සැප විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු රාග අනුසයක් නෑ. හැම දුක් විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු පටිඝ අනුසයක් නෑ. හැම උපේක්ෂා විඳීමක් තුලම ප්‍රහාණය කළ යුතු අවිද්‍යා අනුසයක් නෑ. ආයුෂ්මත් විසාක, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්වනවා, අකුසල වලින් වෙන්වනවා, විතක්ක සහිත විචාර සහිත මානසික විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය තියෙන පළවෙනි ධානය ලබා ගන්නවා. ඒ තුල ඉඳලා රාග අතහරිනවා. ඒතකොට ඒ ධාන තුල ඇතිවෙන සැපයට රාග අනුසය හටගන්නේ නැහැ. ආයුෂ්මත් විසාක, මෙහි භික්ෂුව මේ විදිහට නුවණින් සිහි කරන්න පටන් ගන්නවා. පින්වත් ආර්යයන් වහන්සේලා ඒ උතුම් අරහත්වයට පැමිණිලා වැඩ සිටිනවනේ. අනේ මාත් කවදාක නම් ඒ අමා නිවන් සුව සාක්ෂාත් කරන්නද? මේ විදිහට අනුත්තර වූ විමුක්තිය සැප ගැන නුවණින් විමසන කොට ඒ කෙරෙහි කැමැත්තක් ඇති වෙනවා. ඒ හේතුවෙන් සිතේ දුකකුත් ඇති වෙනවා. හැබැයි ඒ විමුක්තිය ලබන අදහසේ ඉඳලමයි පටිඝය දුරු කරන්නේ. ඒ නිසා අමා නිවන ලබන්න හිතන විට ඇතිවන දුක තුල පටිඝානුසය ඇති වෙන්නේ නැහැ. සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. ආයුෂ්මත් විශාක, භික්ෂුව සැපයත් නැති කරනවා, දුකත් නැති කරනවා,
කලින්ම මානසික සැප දුක් දෙක දුරු කරනවා. දුක් නැති සැප නැති පිරිසිදු උපේක්ෂාවත් සිහියත් ඇති හතරවන ධානය උපදවාගෙන වාසය කරනවා. ඒ ධානය මුල් කරගෙන ඔහු අවිද්‍යාව දුරු කරනවා. එතකොට ඒ ධානය තුල අවිද්‍යානුසය ඇති වෙන්නේ නැහැ. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි සැප විඳීමට විරුද්ධ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක සැප විඳීමට විරුද්ධ දේ දුක් විඳීමයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි දුක් විඳීමට විරුද්ධ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක දුක් විඳීමට විරුද්ධ දේ සැප විඳීමයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි උපේක්ෂා විඳීමට පක්ෂ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක උපේක්ෂා විඳීමට පක්ෂ දේ අවිද්‍යාවයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි අවිද්‍යාවට විරුද්ධ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක අවිද්‍යාවට විරුද්ධ දේ විද්‍යාවයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි විද්‍යාවට පක්ෂ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක විද්‍යාවට පක්ෂ දේ විමුක්තියයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි විමුක්තියට පක්ෂ දේ මොකක්ද? පිළිතුර ආයුෂ්මත් විශාක විමුක්තියට පක්ෂ දේ ඒ අමා නිවනයි. ප්‍රශ්නය පින්වත් ආර්යාවනි ඒ අමා නිවනට පක්ෂ දේ මොකක්ද? ආයුෂ්මත් විශාක ප්‍රශ්නය ඉක්මවා ගියා. ප්‍රශ්නයේ සීමාව තේරුම් ගන්න ඔබට බැරි වුණා නෙවෙයි. ආයුෂ්මත් විශාක මේ බඹසර ජීවිතය ඒ අමා නිවන පිහිට කරගෙනයි තියෙන්නේ. මේ බඹසර ජීවිතය ඒ අමා නිවනින්ම සමාප්ත වෙනවා. ඉතින් ආයුෂ්මත් විශාක ඔබ කැමතිනම් භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකලා ඔය කාරණේ අහන්න. භාග්‍යවතුන් වහන්සේ යම් විදියකින් වදාරනසේක්ද ඒ විදියට මතක තබා ගන්න. එතකොට විශාක උපාසකතුමා ධම්මදින්නා භික්ෂුණියගේ ධර්ම කතාවට ගොඩක් සතුටු වුණා. සතුටින් අනුමෝදන් වුණා. අසුනින් නැගිටලා ධම්මදින්නා භික්ෂුණියට වන්දනා කළා. පැදකුණු කළා. ඊට පස්සේ එතුමා භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා ධම්මදින්නා භික්ෂුණියත් සමග තමන් යම් ධර්ම කතාවක් කළාද ඒ මුළු ධර්ම කතාවම භාග්‍යවතුන් වහන්සේට සැක කළා. එතකොට භාග්‍යවතුන් වහන්සේ විසාක උපාසකතුමාට මෙහෙම වදාලා පින්වත් විසාක ඔය ධම්මදින්නා භික්ෂුණිය හරිම බුද්ධිමත්. පින්වත් විසාක ඔය ධම්මදින්නා භික්ෂුණිය මහා ප්‍රඥාවන්තයි. පින්වත් විසාක ඔබ ඔය කාරණා මගෙන් නැහුවොත් මම පිළිතුරු දෙන්නේ ඔය විදියට තමයි. ඔය ධර්ම සාකච්ඡාවේදී කියවුණු කරුණු හරි. ඒ නිසා ඒක ඔය විදියටම මතක තබා ගන්න. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාලා විශාක උපාසකතුමාත් ඒ ගැන ගොඩාක් සතුටු වුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණු සාදු නාද නංවමින් සතුටින් පිළිගත්තා. සාදු සාදු සාදු. ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක් වශයෙන් වදාළ කුඩා දෙසුම නිමා විය. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි අක්කේ නම බුද්ධාය. අක්කට බොහොමත්ම පිං. හොඳයි අපි අද දවසේදීත් මේ උතුම් වූ චූල වේදාල සූත්‍රය අපි ඉගෙන ගත්තා. අපි හැම කෙනෙක්ම කියවුවා. මීට කලින් දවසකත් අපි මේ උතුම් සූත්‍ර දේශනාව කියවුවා. අපි මතක ඇති හැම දිනාටම. ඉතින් බොහෝ දහම් කාරණා මේ උතුම් සූත්‍ර දේශනාවේ තියෙනවා. එතකොට අපි දන්නවා සක්කාය දිට්ඨිය ගැන විශාල වශයෙන් අපිට අහන්න ලැබෙනවා. විස්තර කරලම තියෙනවා. මේ සක්කාය දිට්ඨිය කියන්නේ
අපි දන්න හැම කෙනෙක්ම අපි දන්නවා අපි ඉගෙනගෙන තියෙනවා භාග්‍යතුන් වහන්සේ කියලා දීලා තියෙන ආකාරයට මේ සංයෝජන 10ක් තියෙනවා කියලා අපි කවුරුත් අහලා ඇතිනේ. ඔව්. ඒ තමයි සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියලා මේ 10ක් තියෙනවා කියලා තියෙනවා. මේ 10න් තමයි කියනවා මේ සත්‍යාව ගැට ගහලා තියෙන්නේ, බැඳලා තියෙන්නේ මේ සංයෝජන 10න් කියලා වගේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා එතකොට මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන ප්‍රහාණය වුණ කෙනෙක් තමයි සෝතාපන්න භාවයට පත් වෙන්නේ කියලා. එතකොට එහෙමනම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට අපි දන්නවා මේ සක්කාය දිට්ඨිය අද අපිට ඉගෙන ගන්න ලැබුණ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට මේ උතුම් දේශනා ඉගෙන ගන්න ලැබෙනවා සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. එතකොට එහෙමනම් සක්කාය දිට්ඨිය සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට. එතකොට සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධයට අපි වැරදි විදිහට බැඳලා තියෙන්නේ. අපි බැඳලා තියෙන්නේ සක්කාය දිට්ඨිය කියන්නේ පංච උපාදානස්කන්ධයට වැරදි විදිහට බැඳලා තියෙන්නේ. ඉතින් බලන්න මේ රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධයට අපි බැඳලා තියෙනවා. අපිට ඉගෙන ගන්න ලැබෙනවා මේ උපාදානස්කන්ධ පහ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අපි දන්නවා, අපි හැම කෙනෙක්ම දන්නවා. අපගේ භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා මුලින්ම දේශනා කරනවානේ. දුක්ඛාර සත්‍ය, දුක්ඛ සමුදයාර සත්‍ය, දුක්ඛ නිරෝධාර සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර සත්‍ය කියලා. එතකොට අපිට දුක්ඛාර සත්‍ය අපි ඉගෙන ගද්දී භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙද්දී අන්න මෙතන තියෙනවා පංච උපාදානස්කන්ධය. එතකොට අපි මේ දුක්ඛාර සත්‍යයේදී අපි ඉගෙන ගන්නවා ඉපදීම දුකයි. එතකොට ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණයටපත් වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එකතු වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. මේ සියල්ලම හකුලවා කිව්වොත් පංච උපාදානස්කන්ධයේ දුකයි කියනවා. එතකොට එහෙමනම් මේ අපිට තියෙන ඉපදීම, ලෙඩවීම, වයසට යාම, මරණයටපත් වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එකතු වීම, කැමති දේ නොලැබීම කියන මේ හැමදේම එහෙමනම් සියල්ලම හකුලවලා ගත්තොත් එහෙමනම් කියන්නේ පංච උපාදානස්කන්ධයට තමයි එහෙමනම් දුක කියලා කියන්නේ. එහෙමනම් මේ පංච උපාදානස්කන්ධය නම් දුක. එතකොට මේ පංච උපාදානස්කන්ධයට තමයි අපි මේ වැරදි විදිහට බැඳලා තියෙනවා. එහෙනම් අපි බැඳලා තියෙන්නේ මොකේද? අපි වැරදි විදිහට බැඳලා තියෙන්නේ අපි මේ බැඳී ගිහිල්ලා තියෙන්නේ පංච උපාදානස්කන්ධයෙන් තණ්හාව නිසා. එතකොට පංච උපාදානස්කන්ධයට බැඳලා තින්නේ තණ්හාව නිසා. එතකොට අපිට එතන චතුරාර්ය සත්‍ය ධර්ම භාග්‍යතුන් වහන්සේ උගන්වන වෙලාවෙත් අපිට කියනවා මේ දුක්ඛ හට ගැනීමට හේතුව තමයි තණ්හාව කියලා. එතකොට අපි එතන ඉගෙන ගන්නවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට එහෙමනම් පංච උපාදානස්කන්ධයට බැඳී යාම තමයි නිසා තමයි අපිට දුක හටගන්නේ. එතකොට එහෙනම් මේ තණ්හාව නිසා තමයි අපි පංච උපාදානස්කන්ධයට බැඳිලා තියෙන්නේ. එතකොට මේ තණ්හාව නිරුද්ධ වීම දුකයි. ඒ කියන්නේ සමාවෙන්න තණ්හාව නිරුද්ධ වීමෙන් අපිට දුක නැති කරන්න පුළුවන්. තණ්හාව නිරුද්ධ කිරීමෙන්. එතකොට තණ්හාව නිරුද්ධ කරන මාර්ගය හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි හැටියට භාග්‍යවතුන් වහන්සේ මේ ආංග 8කින් යුතු මාර්ගයක් අපිට දේශනා කරනවා. එහෙමනම් මේ අපිට දැන් මේ උතුම් සූත්‍ර දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මයේම තියෙනවා. අපිට හොඳට කල්පනා කරලා බැලුවොත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සූත්‍ර දේශනාවේ
මේ ධම්මදින්නා තෙරණිය ලස්සනට විස්තර කරලා දෙනවා. බලන්න අපිට මේ සක්කාය දිට්ඨිය අපි තුල තියෙන විදිහ, රූපය මම කියලා ගන්න විදිහ. ඉතින් මේ ආකාරයට අපි සක්කාය දිට්ඨියට බැඳිලා ගිහිල්ලා තියෙන ආකාරය හොඳටම තේරෙනවා මේ උතුම් සූත්‍ර දේශනාව ගැන අපි කතා බහ කරද්දී. ඉතින් මෙතන අපිට ඉගෙන ගන්න ලැබෙනවා චතුරාර්ය සත්‍ය ගැන ලස්සනට විස්තර වශයෙන් නැති වුණත් අපිට සියල්ල හකුලාකුවත් පංච උපාදානස්කන්ධය දුකයි කියන්නේ එහෙමනම් දුක්ඛාර සත්‍ය ගැන අපිට ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට දුක හට ගන්න හැටි ඒ තණ්හාව කියලා අපි අඳුන ගන්නවා, දැනගන්නවා අපි. එතකොට දුක නැතිවීම මේ තණ්හාව නැති කරලා දැම්මම තමයි දුක නැතිලා යන්නේ. ඒ දුක නැති කරන්න තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට අපි ඉගෙන ගන්නවා. අපි මීට කලින් දවසකත් ඉගෙන ගත්තා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි ජුට්ටා ඉගෙන ගත්තා නේ. ඔව් භාග්‍යතුන් වහන්සේ මේ කියලා දීලා තියෙනවා මොකද්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ. අපි දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8 නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. එතකොට මේ සම්මා දිට්ඨියට අපි ඉගෙන ගන්නවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධ ඥානයට කියනවා මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එහෙමනම් චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති අවබෝධ ඥානයට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා සම්මා වායාම, සමාවෙන්නේ සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ ඒ කියන්නේ නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේවා. එතකොට නෙක්ඛම්ම සංකප්ප කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ කාම අරමුණු වලින් වෙන්වීමට. ඒ වගේම අවිහිංසා සංකප්ප කියන්නේ හිංසාවෙන් වෙන්විලා ඉන්න එකට. සමාන අවිහිංසා සංකල්ප හිංසාවෙන් වෙන්වීමේ කල්පනාව තමයි අවිහිංසා සංකල්ප කියන්නේ. ව්‍යාපාදයෙන් වෙන්වීමේ කල්පනාව තමයි අව්‍යාපාද සංකල්ප කියලා කියන්නේ. එතකොට අපි ඉගෙන ගන්නවන්නේ නිකම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප, ඒ වගේම අව්‍යාපාද සංකල්ප. එතකොට මේ ආකාරයට අපි සම්මා සංකප්ප ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න ලැබෙනවා සම්මා වාචා. සම්මා වාචා කියන්නේ මෙහින් අදහස් කරන්නේ බොරු කීමෙන්, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන්, මේ හිස් වචන කීමෙන් වැළකීලා තමාටත් අනුන්ටත් හිතසුව පිණිස තමුන්ගේ වචන පාවිච්චි කරන එකට. ඒ වගේම මේ සම්මා කම්මන්ත කියලා කියනවා. කියලා අපි ඉගෙන ගන්නවා මේ සම්මා කම්මන්ත කියලා අපි අදහස් කරන්නේ මෙයින් අදහස් කරන්නේ තමන් කරනු ලබන වැඩ කටයුතු කුමන ආකාරයක වුණත් ඒකෙන් ප්‍රාණඝාතයක් වෙන්නේ නැහැ, සොරකම වෙන්නේ නැහැ, වැරදි කාම සේවනයක් වෙන්නේ නැහැ, සුරාපානයක්, මත්පැන් මත්ද්‍රව්‍ය පානයක් වෙන්නේ නැහැ. ඒ වලින් වැළකීලා අනුන්ටත් තමුන්ටත් හිතසුව පිණිස වාසය කරනවා. ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සම්මා ආජීව කියලා. ඒ තමයි බොරුවෙන්, වංචාවෙන්, කපටිකමෙන්, මායාවෙන් තොරව තමන් හිතට එකඟව අවංකව ජීවිතය ගත කරනවා. ඊට පස්සේ මේ සම්මා වායාම කියන්නේ ඒ තමයි මේ අකුසල් දුරු කරලා කුසල් උපදවා ගැනීම. අපි ඉගෙන ගන්නවා මේ සම්මා වායාම වලදී උපන් අකුසල් ප්‍රහාණය කිරීමේ වීරියත්, නූපන් අකුසල් නූපදීමට ගන්න වීරියට. ඒ වගේම අපි ඉගෙන ගන්නවා උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමත්, නූපන් කුසල් උපදවීමටත් ගන්න වීරියට කියන මේ සතර සම්‍යක් ප්‍රදාන වීරියට තමයි කියන්නේ සම්මා වායාම කියලා. ඊට පස්සේ මේ අපි දන්නවා සම්මා සති කියලා අපි ඉගෙන ගන්නවා. සම්මා සති කියලා අපි ඉගෙන ගන්නේ අපි සතර සතිපට්ඨානය ගැන තමයි ඉගෙන ගන්නෙ. ඒ කියන්නේ මේ කය ගැන මේ ඉගෙන ගන්නවා.
ඊට පස්සේ කය අනුව සිත පිහිටවා ගන්න ක්‍රමාකාර අපි ඉගෙන ගන්නවා. කායानुපස්සනාව, ඒ වගේම ඊට පස්සේ වේදනානුපස්සනාව ඉගෙන ගන්නවා. විඳීම් ගැන අපි ඉගෙන ගන්නවා. ඒ වගේම චිත්තානුපස්සනාව ගැන අපි ඉගෙන ගන්නවා. ධම්මානුපස්සනාව ගැන ඉගෙන ගන්නවා. එතකොට මේ සතර සතිපට්ඨානය ගැන සිත පිහිටවා ගැනීම තමයි සම්මා සති කියලා කියන්නේ. එතකොට කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය තුල සිත පිහිටවා ගැනීම තමයි සම්මා සති කියලා කියන්නේ. ඊට පස්සේ මේ සම්මා දිට්ඨි, සම්මා සමාධි කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ වෙත සම්මා සමාධි කියලා අපිට දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි මේ පංච නීවරණ යටපත් කරනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් කරනවා. අපි සම්පූර්ණයෙන්ම පංච නීවරණ යටපත් කරලා අපි උපදවා ගන්නවා පළවෙනි ධානය. ඒ තමයි පළවෙනි ධානයේ ලක්ෂණ අපිට දැනගන්න ලැබුණා. මීට කලින් සූත්‍ර දේශනාවේ මතක ඇතිනේ. ඔව්. ඒ කියන්නේ පහක් අතහැරලා පහක් අල්ල ගන්නවා කියලා අපි ඉගෙන ගත්තා. මේ අතාරණ පහ තමයි මේ පංච නීවරණ. අපි අල්ලගන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සැපේ, චිත්ත ඒකාග්‍රතාවය කියන පහ අල්ල ගන්නවා. එතකොට මේකට අපි කියනවා පළවෙනි ධානය කියලා. එතකොට දෙවෙනි ධානය, එතකොට පළවෙනි ධානය ඇති කරගන්නවා. ඊට පස්සේ විතක්ක, විචාර සංසිඳුණාට පස්සේ ප්‍රීතිය, සැපේ, චිත්ත ඒකාග්‍රතාවය කියන කරුණු තුන තියෙනවා. ඒකට කියනවා අපි දෙවෙනි ධානය කියලා. ඊට පස්සේ ප්‍රීතියත් අතාරිනවා. ඊට පස්සේ සැපයත් චිත්ත ඒකාග්‍රතාවයත් තියෙනවා. අපි ඒකට කියනවා තුන්වෙනි ධානය කියලා. ඊට පස්සේ සැපයත් අතාරලා අපි ඊළඟට ඇති කරගන්න පිරිසිදු උපේක්ෂාවට හිත සකස් වෙනවා. මේ පිරිසිදු උපේක්ෂාවට සිත සකස් වුණාම කියනවා හතරවෙනි ධානයට අපි හිත දියුණු කෙරුවා කියලා. එතකොට පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියලා ධාන හතරටම තමා භාග්‍යතුන් වහන්සේ මේ සම්මා සමාධි කියලා කියන්නේ. අපි දන්නවා මේ සම්මා සමාධියේදී මේ හතරවෙනි ධානයට කෙනෙක්ට හිත දියුණු කෙරුවට පස්සේ ඒ කෙනාට පුළුවන් කියනවා හිත ඕන විදිහට හසුරවන්න පුළුවන් කියනවා. හරියට භාග්‍යතුන් වහන්සේ උපමාවක් දේශනා කරන හරියට රත් කරපු, හොඳට රත් කරපු යකඩයක් තියෙනවා කියනවා. ඒ රත් කරපු යකඩෙන් ඕන විදිහට ඕන අතට නමලා ඕන විදිහේ බඩු හදන්න පුළුවන් කියනවා. ඒ වගේ කියනවා හරියට මේ හතරවෙනි ධානයට හිතපත් වුණාට පස්සේ ඒ කෙනාගේ හිතේ ස්වභාවය ඕන පැත්තට හරවන්න පුළුවන් කියනවා. ඕනනම් ආපස්සට පෙර ගත කළ ඕනම ජීවිතයක් දකින්න පුළුවන් කියනවා. අනාගතේ බලන්න පුළුවන් කියනවා. මේ ආකාරයට ඕන විදිහට හිත හසුරවන්න පුළුවන් කියලා. භාගතුන් වහන්සේ තව උපමාවක් දේශනා කරලා තියෙනවා. හරියට මේ උණු කරපු රත්තරන් වගේ කියලා. රත්තරන් හොඳට උණු කරලා ගත්තාම පුළුවන් කියනවා හොඳට ඕන විදිහ ආභරණ හදන්න පුළුවන් කියනවා. ආභරණ අපිට ඕන අවශ්‍ය කරන ආභරණ හදන්න පුළුවන් කියන මේ රත්තරන් හොඳට රත් කරපුවම. අන්න ඒ වගේ කියනවා මේ හතරවෙනි ධ්‍යානයට කෙනෙක් හිත දියුණු කරපුවාම. ඉතින් මේ ආකාරයට මේ සම්මා සමාධිය ඇති කරගන්න අපිට උපකාර වෙනවා. අපි මේ ඉගෙන ගන්න හැම ධර්ම කාරණාවක්ම අපිට උපකාර වෙනවා. අපි දන්නවා මේ කාලේදී සද්ධායි ස්වාමීන් වහන්සේත් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන උගන්වනවා. ඒ එතනදිත් උගන්වනවා ලස්සනට මේ සතර සතිපට්ඨානය ගැන උගන්වනවා. ඉතින් බොහෝ දෙනෙකුට ගොඩාක් ධම් කාරණා ඉගෙන ගන්න පුළුවන් ඒ උතුම් ධර්ම දේශනාව ඒ ධර්ම දේශනාවල් අහනකොට. ඉතින් මේ ආකාරයට තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේ මේ ඊටාමත් මේ සසරේ ආපු දීර්ඝ කාලේ බොහෝසේ දුකසේ තමා මේ ගමන ආවේ. ඊටාමත් පහසු කාර්යයන් මේ භාග්‍යතුන් වහන්සේ දස පාරමිතා පුරද්දී අපිට දැනගන්න තියෙන උතුම් අපි දන්නා මොනවාද බෝසත් කතා කියලා අපි ඉගෙන ගන්නවා නේ. බුදුරජාණන් වහන්සේගේ
550 ජාතකය කියලා අපි ඉගෙන ගන්නවා. ඒදී තියෙන භාග්‍යතුන් වහන්සේගේ ජාතක කතා. භාග්‍යතුන් වහන්සේ පෙරගත කළ ජීවිතවල විස්තර අපිට දකින්න ලැබෙනවා. ඒතනදී අපිට දැක ගන්න ලැබෙනවා භාග්‍යතුන් වහන්සේ සමහර ජීවිතවලදී මේ නිවන පිණිස ඇස් දන් දෙනවා. ඇස් දෙක තමුන්ගේ ඇස් දෙක දන් දෙනවා මේ නිවන් අවබෝධ කිරීම පිණිස. ඒ වගේම සමහර වෙලාවට තමුන්ගේ බිරිඳ දරුවන් දන් දෙනවා. ඒ වගේම සමහර වෙලාවට අතපය නැති වෙද්දි පවා අතපය කපද්දි පවා මෛත්‍රී සහගත සිතින් ඉන්නවා. වෙන කිසිම කෙනෙකුට හිංසාවක් වෙන්න එපා කියලා එච්චරටම භාග්‍යතුන් වහන්සේ මේ නිවන අවබෝධ කිරීම පිණිස බොහෝසේ සසරේ දුක් විඳා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සසරේ අනන්ත දුක් විඳලා ඊට පස්සේ අපිට සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපගේ සාසුන් වහන්සේ මේ ලෝකේ දේශනා කරනවා මෙන්න මේකටයි දුක කියන්නේ. මේ දුක හටගන්න තියෙන්නේ මෙහෙමයි. දුක නැති කරන්න පුළුවන් දෙයක්. මේ දුක නැති කරන්න මාර්ගයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ අපිට ලස්සනට පැහැදිලිව කියා දීලා තියෙනවා. ඉතින් අපි හැම කෙනෙකුටම දැන් මේවා අපි දැනගෙන හිටියෙත් නෑ. නමුත් දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලත් අපි මේවා දැනගෙන හිටියේ නෑ. අපි ගොඩක් අය බෞද්ධ වෙච්ච අය වෙන්න පුළුවන්. වෙන ආගම් වල හිටමු අය වෙන්න පුළුවන්. නමුත් මේ අය දන්නෙත් නෑ භාග්‍යතුන් වහන්සේගේ ධර්මේ නොදැන හිටියා. කාලය ගෑවෙමින් ගොඩාක් කාලයකට පස්සේ අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේගේ පහළවීමෙන් මේ උතුම් ධර්මයේ මේ ලෝකෙට නැවත වතාවක් විවෘත වුණා. ඒ නිසා අපිටත් අද මේ ආකාරයට උතුම් සූත්‍ර දේශනාවක් කියවන්න ලැබුණා. ඒ වගේම මේ උතුම් දහම් කාරණා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වගේ උතුම් දේවල් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන පිණිසම තියෙන දෙයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ගමන් කරන කෙනා නිවනින් තමයි සැනසෙන්නේ. ඉතින් බලන්න මේවැනි උතුම් වූ ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම දේශනාවම පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට සිංහලට පරිවර්තනය කරලා මේ ආකාරයට ඉගෙන ගන්න සැලැස්සුවා. ඉතින් අපි හැම කෙනාටම බොහෝසේ පිනත් තිබිලා තියෙනවා මේ ආකාරයට උතුම් දහම් කරුණු පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ වටා එක්කලා මේ පින්කම් කරගෙන යන්න. ඉතින් අද දවසේදීත් අපි සියලු දෙනාම බොහෝසේ පින් රැස් කරගත්තා. උතුම් දහම් කාරණා ඉගෙන ගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්න හම්බුණා. ඉතින් නැවත වතාවක් හැම කෙනෙක්ම ගෙදරදී මේ උතුම් සූත්‍ර දේශනාව නැවත වතාවක් කියවන්න. අපිට වෙලා තියෙන විදිහට මේ උතුම් සූත්‍ර දේශනාවේ තියෙන දහම් කාරණා චුට්ටක් අපි පිටින් විට වෙලාව තියෙන විදිහට කතා කරමු. මේ සූත්‍ර දේශනාව විතරක් නෙමෙයි අපිට ලැබෙන හැම සූත්‍ර දේශනාවකම තිබෙන උතුම් දහම් කාරණා නැවත අපි කතා කරලා අපිට හොඳ දහම් ගබඩාවක් අපි තුල හදාගන්න උත්සාහ කරමු. එතකොට අපිට තනියම වුණත් මේ දහම් කාරණා හොඳට දැනගෙන ඉද්දි කිසිම කෙනෙකුට අපිව මුලාවටපත් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැති කරන්න බෑ. මේ හොඳට මුල් ඇතපු ශ්‍රද්ධාවක් ඇති කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා හොඳ දහම් දැනුමක් තියෙද්දි. නැත්තම් අපි වෙන අය කියන ඒවා වලට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නැතිලා අවසානයේට අපි බොහෝසේ පව් රැස් කරගන්නවා. ඉතින් එහෙමනම් අපි අද දවසේදී බොහෝසේ පින් රැස් කරගත්තා. අපි පුණ්‍යානුමෝදනාව කරලා අද දවසේ ධර්ම සාකච්ඡාව අවසන් කරමු. හොඳයි තෙරුවන් සරණයි ප්‍රියන්ති අක්කේ. තෙරුවන් සරණයි මල්ලි. තෙරුවන් සරණයි අක්කට පුළුවන් අක්කේ දැන් පුණ්‍යානුමෝදනාව කරන්න. නම බුද්ධාය. තෙරුවන් සරණයි නමෝ බුද්ධාය මල්ලි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම කල්යාණ මිතුරන්ගෙන් අවසරයි. අපි එහෙනම් දැන් රැස් කරගත්තා වූ සියලුම ලෝක සත්‍යයට අනුමෝදන් කරමු. පුණ්‍යානුමෝදනාව මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනිව පහළ වී වදාළ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යාමෙන්ද මුලත් සුන්දර මැදත් සුන්දර අගත් සුන්දර උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යාමෙන්ද අනුත්තර පින්කෙත වූ ආර්ය මහා සංඝ රත්නයේ සරණ යාමෙන්ද උතුම් සිල්පද සමාදන් වීමෙන්ද උතුම් ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගැනීමෙන්ද ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කන්‍යමා සවන් දීමෙන්ද උතුම් දහම් කරුණු දරා ගැනීමෙන්ද ඒ උතුම්
ධර්මයේ වචනයෙන් පුරුදු පුහුණු කිරීමෙන්ද ඒ උතුම් ධර්මයේ අර්ථ නුවණින් විමසා තමාහට ගලපා ගැනීමෙන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලු කල්යාණ මිත්‍රයන්ට ගෞරව කිරීමෙන්ද නොඑක් ආකාරයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් සහම්පති බ්‍රහ්මරාජානන් ඇතුළු ප්‍රතිකාර බ්‍රහ්මරාජානන්ටද දෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ටද දතරාෂ්ට විරූධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරුන්ටද සෙන්පති දෙවිවරුන්ටද සුමන සමන් දෙවියන් ඇතුළු ගම්බාර පලාත්බාර රටවල් බාර සියලු දෙවිවරුන්ටද භූමිවාසී දෙවිවරුන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා සියලුම දෙවිවරුන්ටද අපට මේ ආකාරයෙන් පින් රැස් කරගන්න උදව් කරන අප සියලු දෙනාගේම ඉෂ්ඨකාමී දෙවිවරුන්ටද අනුමෝදන් වී ඒ සියලු දෙවියන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට අප සියලු දෙනාට ධාර්මික රැකවරණ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ සැඟවී තිබූ කාලයක නැවත වතාවක් ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපහට විවර කළ අපගේ පිනට පහළ වූ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාටද අනගාരികා මෑණිවරුන්ටද මේ පින් අනුමෝදන් වී කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා උතුම් සීල සමාධි ප්‍රඥා වඩා මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ අනන්ත සසර පටන් අප නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ටද මේ ජීවිතයේදී මිය පරලොව ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී සැපෙන් සැපයටපත් වෙත්වා. ලද සුගතියකදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ දරුවන්ගේ ධාර්මික රැකවරණය පිණිස මේ ධර්ම සාකච්ඡාවත් දහම් පාසලක් පවත්වාගෙන යාමට කැප වී කටයුතු කරන පින්වත් විපුල අයියාටත් ඔස්කාර් මල්ලීටත් මීනා නංගීටත් සම්පත් මල්ලීටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද දිනේදී ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වූ සියලුම කල්යාණ මිතුරන්ටද අප සියලු දෙනාගේම දෙමාපියන්ටද සහෝදර සහෝදරියන්ටද නෑහිත මිතුරන්ටද ස්වාමි පුරුෂයන්ටද බිරින්දෑවරුන්ටද අපගේ දරුවන්ටද මේ පින් අනුමෝදන් වී සියලු දෙනාගේම කායික පීඩා දුරු වෙත්වා. මානසික පීඩා දුරු වෙත්වා. ශාන්ත සුවයටපත් වෙත්වා. මේ භයානක ඝෝර සසරෙන් නිදහස් වන්නට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම ඉතා ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අප සියලු දෙනාටම වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන්ම අපි පුණ්‍ය අනුමෝදනාව කරමු. අප විසින් රැස් කරගත්තා වූ සියලුම පින් බලයෙන් මේ දිනවල පැතිරී යන කොරෝනා වසංගතයේ වැළඳී දුක් පීඩා විඳින ලෝකයේ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. අප සියලු දෙනාත් අපගේ දරු දැරියනු අපගේ මාතෘ භූමියේ වාසය කරන සියලු දෙනාත් ලෝකවාසී අනෙකුත් සියලු දෙනාත් මේ කොරෝනා වසංගතයේ මැඩලීමට උරදෙන ලෝකේ වෛද්‍යාංශයේ ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු අනෙකුත් සියලු කාර්ය මණ්ඩලද ආරක්ෂා කර දෙත්වා. වහවහ මේ කොරෝනා වසංගතය සඳහා ඖෂධ සොයා ගැනීමට මේ පින හේතු වේවා වාසනාව වේවා උපකාරම වේවා. සාදු සාදු සාදු. අපි දැන් තෙරුවන් කමා කරගනිමු එහෙනම්. සාදු සාදු සාදු. කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමනේ බන්තේ
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමනේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන සමාදේන මයා කතං අච්චයං කමනේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. අපි එරෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේලා වන්දනා කරමු. මුලින්ම අපගේ ගුරු දේවත්ව පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමු. පාද නමස්කාර වේවා. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං සමතනේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පියෝකාස කමාමි බන්තේ තතියම් පියෝකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. ඊළඟට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ පාද නමස්කාර කරමු. පාද නමස්කාර වේවා. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතනේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံ පියෝකාස කමාමි බන්තේ තතියම් පියෝකාස කමාමි බන්තේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්දාය සියලුම දෙනාට. තෙරුවන් සරණයි මල්ලි. නම බුද්දාය අක්කේ. අක්කට බොහොමත්ම පිං ලස්සනට පුණ්‍යානුමෝදනාව කළාට. හොඳයි. තෙරුවන් සරණයි අනෝමක්කේ. අනෝමක්කා ලබන සතියේ තුරුවන් වන්දනාව කරලා භාවනා කරලා පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් නේ අක්කට? පුළුවන් පුළුවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අක්කට බොහොමත්ම පිං. හොඳයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි නම් පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම නමෝ බුද්දාය තෙරුවන් සරණයි.